සදහවත්නි සසර සොයා ආ ජීවිතය තුළ සසරින් එතෙර වන්නට දහමින් ඔබේ ජීවිතයට මඟ කියා දෙන මේ උතුම් වූ හෝරාවේදී බෞද්ධ රූපවාහිනී නාලිකාව සද්ධර්මං අතිදුර්ලභං දේශනා මාලාවේ මේ දේශනාව මෙලෙසින් ආරම්භ කරනවා. ධර්මය සොයා යන සිතට ඒ දහම් අවබෝධය කියා දෙන්නට මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වැඩ හිඳින පූජනීය පන්නල ධම්මේශ්වර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදු නාද පාතමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනාව සඳහා තමන්ගේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි W හේමචන්ද්‍ර මහත්මයා, සුමනා හේමචන්ද්‍ර මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වතුන්. එහෙමනම් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනාව මේ දේශනා මාලාවේ අද දේශනාව මෙලෙසින් ආරම්භ කරන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්ද
බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනි. සක්දෙව් මහ රජාණන් වහන්සේ අමතල දෙවිඳුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. පින්තුනි අපට කෙනෙකුට ඉඩමක් කඩමක් ඇඳිවතක් බත් ටිකක් කොයිතරම් දන් දෙන්න පුළුවන්ද? ඒව බොහොම తాවකාලිකයිනේ. අපට පුළුවන් නම් කෙනෙකුට తాවකාලික දෙයක් කරනවට වඩා හුඟා කාලයක් පිහිට පිනිස පවතින දෙයක් සිදු කරන්නේ. ඒ කාරණාව කොයිතරම්නම් වටිනවද? එහෙමනම් කෙනෙක්ව මේ සංසාර සාගරයෙන් මුදවන්න අපට කරන්න පුළුවන් අති ශ්‍රේෂ්ඨතම කටයුත්ත ඒ අයට සසරින් ඈතර යන්න නිර්මල වූ පර්යාප්තිය දානය කරන එක. එහෙමනම් අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබලා දෙන සියලුම දෙනා තනිවම ධර්ම ශ්‍රවණය නොකර ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසකට බොහෝ දෙනාගේ හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනිය තුලින් මේ උතුම් වූ සද්ධම්මං අති දුර්ලභං යන දේශනා මාලාව සඳහා දායකත්වයේ ලබා දෙමින් බොහෝ පිරිසකට ධර්ම දානීය කරන්න කටයුතු සෝදානම් කරගත්තා. ඒ විතරක් නෙවෙයි ධර්මයේ දානීය කරනවා වගේම නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණයද සිද්ධ කරනවා. මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතයේ වටිනාම කියන කුසල් දහම් දෙක මේ මොහොතේදී සිද්ධ කරගන්නවා.
එහෙමනම් ඔබ සියලුම දෙනා සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි සංසාර සාගරයෙන් ඈතර වෙන්න බලාපොරොත්තු වෙනවනම් අපේ භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළ සසරින් අත මිදෙන්න බලාපොරොත්තු වෙන හැමෝම බණ අහන්නම ඕනි. එහෙමනම් අපි බණ අහන්නම ඕනි. අපට ඕන විදිහට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්ද කියන කාරණාව අපි හැමදාම වගේ සාකච්ඡා කළා. අපට ඕන විදිහට මේ ශාසනයේ ගමනක් යන්න අපට ඕන විදිහට හිම බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මේ ගමන් මඟ යන්න ඕනේ. එහෙනම් බණ අහනවා කියලා කිව්වහම භාග්‍යවතුන් වහන්සේ කියා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අනීවරණ කියන සූත්‍රයෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ අපට සඳහන් කළා ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙනම බණ අහන්න ඕනේ. මොකද මේ බලාපොරොත්තුව මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණී කරමු. මේ උතුම් වූ සද්ධර්ම දානියෝ මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයෝ ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි අද සද්ධම්මං අති දුර්ලභං යන දේශනා මාලාවේ හතරවෙනි දේශනාවයි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට කලින් තුන්වෙනි දේශනාවෙන් අපි බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළා. ඒ නිසා අපි තුන්වෙනි දේශනාවෙන් සාකච්ඡා කරපු කාරණා බොහොම සාරාංශ වශයෙන් මුලින් සාකච්ඡා කරමු. හතරවෙනි දේශනාව ආරම්භ කරන්න කලින් බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේව දකින්න යන්නේ බොහොම කැමැත්තෙන් ඉන්නේ. නමුත් එච්චර ප්‍රසිද්ධ මහ පුදුමාකාර හැකියාවන් තියෙන ඊටාම දක්ෂ 120 වයස් වෙච්ච බ්‍රහ්මාය බ්‍රාහ්මණතුමා හුඟා ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. එහෙම කෙනෙක් එකපාරම බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන කෙනෙක්ව ළඟට හමු වෙන්න ගියොත් අනාගතේ ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද ඒ කාලේ හුඟක් දෙනෙක් මං බුදු වෙලා ඉන්නේ කියලා කියා හිටියේ. එහෙම අය අදත් සමහර විටකදී ඉන්න පුළුවන්. මං බුදු වෙලා කියන. ශාස්ත්‍රාත්‍රවරුම මම බුදු වෙලා ඉන්නේ අපි බුදු වෙලයි ඉන්නේ කියන කාරණාව ප්‍රකාශ කරයි හිටියේ. හැම තැනකම බුදු වෙලා ඉන්නේ කියලා. එතකොට සැබෑම බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා පිරිසට අඳුරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් අපට ඇති වෙනවා. බැරිද කියලා ප්‍රශ්නකුත් අපට ඇති වෙනවා. සඳහන් කරනවා ඒ නිසා බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා උත්තර
උත්තර කියන්නේ බ්‍රහ්මාවේ බ්‍රාහ්මණතුමාගේ අතවැසි ශිෂ්‍යයා. බ්‍රහ්මාවේ බ්‍රාහ්මණතුමා දන්න සියල්ලම උත්තරට උගන්වලයි තියෙන්නේ. උත්තරව යොදවනවා මේ කාරණාව සැබෑවක්ද කියලා දැනගෙන ඉන්න. උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා කරුණු දැනගෙන ඇත්තටම බුදුරජාණන් වහන්සේමයි කියලා කිව්වොත් මං ඉතින්ට යනවා භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න. දැන් ඒක තමයි මේ උපක්‍රමය. ඒ නිසා උත්තර මානවකව කැඳවලා කියන පුතේ උත්තරේ බවත් ගෞතමයන්න් වහන්සේ විදේහි භික්ෂූන් වහන්සේලා සමග සැරිසරනවා. උන්වහන්සේගේ කීර්ති රාවේ හැම තැනකම සියලු දිසාවන්හි පැතිරිලා තියෙනවා. පුතේ උන්වහන්සේ වගේ රහත් උත්තමයන්න් වහන්සේලාගේ දැකීම බොහොම හොඳයි. ඔබ ගිහින් උන්වහන්සේගේ කීර්ති රාවයේ සැබෑද උන්වහන්සේ ඇත්තටම සම්බුද්ධ රාජ්‍යය ලබාගෙනද ඉන්නේ ඇත්තටම බුදු වෙලාද නැතිද කියන කාරණාව දැනගෙන ඇවි මට කියන්න. එහෙම මතක් කරපුවාම උත්තර මානවකයා අහනවා ගුරුතුමනි මං කොහොමද උන්වහන්සේ ඇත්තටම බුදු වෙලාද කියන එක දැනගන්නේ? මං කොහොමද දන්නේ බවත් ගෞතමයන් වහන්සේ ඇත්තටම බුදු වෙලාද නැතිද කියලා? ඒ වෙලේ මතක් කරනවා පුතේ අපේ මන්ත්‍ර අතර දෙතිස් මහ පුරුෂ ලක්ෂණයක්ම තියෙනවා. යමෙකුට දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් තියෙනවා නම් ගති දෙකයි තියෙන්නේ. වෙන ගතියක් නේ. ඒ තමයි එක්කෝ ගිහි ජීවිතේ ගත කළොත් සක්විති රජුන් බවට පත් වෙනවා. පැවිදි ජීවිතේ ගත කළොත් ලෝතර සම්මා සම්බුද්ධත්වයේ ලැබෙනවා. ඔය ගති දෙක තමයි තියෙන්නේ. අපේ මන්ත්‍ර අතර දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් පැමිණිලා තියෙනවා. ආන්ගේ මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් බවත් ගෞතමයන් වහන්සේට පිහිටලා තියෙනවාද? මේ කරුණු කාරණා සියල්ලම දැනගෙන මට ඇවිල්ලා කියන්නේ. පුතේ මම ඔබට මම දන්න සියල්ලම දුන්නා. ඔබ ඒ සියල්ලම ගත්තා. අන්න ඒ ශිල්ප ශාස්ත්‍ර තුලින් ගෞතමයන් වහන්සේ ගැන දැනගන්න දැනගෙන මට කියන්නේ. උත්තර මානවකේ එහෙමයි ගුරු පියාණෙනි කියන නැගිටලා ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරනවා. අපි මීට කලින් කාරණා මේ ප්‍රදක්ෂිනාව පිළිබඳව සාකච්ඡා කළා. ඒ කාරණා මතක හිටි කියලා හිතෙනවා. පැදකුණු කරමින් වන්දනා කළා. වන්දනා කරලා අවසර අරගෙන යම් තැනකද අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. සතුටු විය යුතු කතාවන් භාග්‍යතුන් වහන්සේ ළඟින් සිද්ධ කරලා වන්දනා කරලා එකත් පසුව ඉඳගෙන ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් මනින්න ගනින්න පිළිවෙලින් බලන්න පටන් ගන්නවා. කොච්චර කාලයක් භාග්‍යතුන් වහන්සේගේ ඇසුරේ ඉන්නවද? මාස 7ක පමණ කාලයක් භාග්‍යතුන් වහන්සේගේ ඇසුරේ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ඇසුරේ ඉන්නකොට සඳහන් කරනවා අනිකුත් සියලුම දෙනාද හැමෝම දැනගත්තා මේ උත්තර මානවක ඇවිල්ලා ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව විමසන්නයි පරීක්ෂා කරන්නයි කියලා. ඉතින් සියලු දෙනා මේක දැනගෙන ඉන්නකොට උත්තර මානවකත් මේක දන්නවා
උත්තර මානවක තමන්ගේ රාජකාරී කරනවා. මොකද ගුරුතුමන්ට වුණ පොරොන්දුව එහෙම කරන්න ඕනේ. ආන් ඒ නිසා දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් අතර දෙකක් හැර සියල්ලම දකින්න. මොකක්ද මේ දකින්නේ නැති දෙක? සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා පුරුෂ ව්‍යංජනීය පිළිබඳව දකින්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී මුක ධාතුවේ තැන්පත් වෙලා තියෙන දිව දකින්නෙත් නැහැ. මේ කාරණා දෙක භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න ඕනේ. පෙන්වුවේ නැත්තම් කාටවත් දකින්න බෑ. ඉතින් මේ කාරණා දෙක දකින්නේ නැති නිසා හුඟක් සැකෙන් ඉන්නේ. ආන්ගේ සැකය භාග්‍යවතුන් වහන්සේ දකින්නවා. අන්න එතන අපි ටිකක් නතර වෙලා අද අපි 4 වෙනි කොටස වශයෙන් සාකච්ඡා කරමු. දැන් භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැද්ද මේ මං ළඟට ඇවිල්ලා ඉන්නේ මාව පරීක්ෂා කරන්නයි කියලා? දන්නවා. මෙච්චර කාලයක් මාව පරීක්ෂා කරනවා මං බුදු වෙලාද කියලායි මේ බලන්නේ. මගේ වැරදි අනුමාත්‍ර වර්ධ පවයි මේ හොයන්නේ. මගේ මේ වැරදි මේ හොයන්නේ කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ දන්නවා. පුංචි හරි මොම්පියල්ලක තරම් හරි වැරදක් වෙනවද කියන එකත් මේ හොයනවා. නමුත් එහෙම වැරද්දක් භාග්‍යවතුන් වහන්සේගෙන් දකින්න පුළුවන් ද වෙන කෙනෙකුට කිසිම දවසක එහෙම දෙයක් දකින්න බෑ. මාරයා එහෙනම් කොච්චර කාලයක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිටුපසින් ආවද? කොච්චර කාලයක් භාග්‍යවතුන් වහන්සේ පිටුපස්සෙන් හොයාගෙන ආවද මේ සසරදී වැරදි හොයන්නේ? බුද්ධත්වයේ ලබා ගන්න මොහොතේ වැරදි හොයන්න කොයිතරම් ආවද? නමුත් කිසිම දවසක ඒ කාරණාව හොයාගන්න බැරුව ගියා. මාරයට එසේ සොයාගන්න බැරි නම් උත්තර මානවක වගේ කෙනෙක් කොහොම හොයන්නේද මේ කාරණා? ආන් එහෙනම් සඳහන් කරනවා කිසිම දවසක කිසිම දෙයක් සොයාගන්න වරදක් අනුමාත්‍ර වරදක්වත් සොයාගන්න බැරි වුණා. නමුත් මාස 7ක පමණ කාලයක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හොයනවා. භාග්‍යවතුන් වහන්සේ ඒක දන්නවා. සඳහන් කරන මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණ දෙක දකින්නේ නැති නිසා හුඟක් වෙහෙස වෙමින් හොයනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සැක පහල කරනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන කියලා විශ්වාස කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ දන්නවා. දන්න නිසා උන්වහන්සේ කල්පනා කරනවා මේ උත්තර මානවක මගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ හොයනවා. බොහෝ සෙයින් දැක්කා. නමුත් කරුණු දෙකක් දැක්කේ නෑ. මේ කාරණා දෙක මම පෙන්වුවේ නැත්තම් මොහුගේ ගුරුවරයාත් මොහු සසරින් එතර යන්නෙත් නෑ. මොහුගේ ගුරුවරයා සසරින් එතර යන්නෙත් නෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ දන්නෝ ගුරුවරයා ළඟට ගිහිල්ලා කියන්නයි මේ කාරණා මේ හොයන්නේ. ගුරුවරයා දෙවෙනි වතාවේ ඉන්නේ. නම් මොහු ගිහිල්ලා කාරණා කියනවා කියන එකත් උන්වහන්සේ දන්නවා. එනම් මේ ලෝකේ කිසිදු කාරණාවක් භාග්‍යවතුන් වහන්සේගෙන් සංගවන්නේ කාටවත්ම බෑ. අදටත් ඒක එසේමයි. කිසිම දවසක ඔබට මටවත් කිසිම කාරණාවක් හංගන්න බෑ. එහෙනම් සඳහන් කරනවා මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ හිතනවා මම මොහුට මේ මහා පුරුෂ ලක්ෂණ දෙක පිළිබඳව පෙන්වන්න ඕනේ. හැබැයි පෙන්නනවද? පෙන්වන්නේ නැහැ. ඉරිදියක් මවලයි ඉරිදියෙන් පෙන්වන්නේ කියලායි සඳහන් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ඉරිදි විශේෂ කොයි තරම්ද කියන කාරණාවවත්
අපිට කවදාකවත් හිතලා ඉවර කරන්න බෑ. අචින්තේය කියන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ඉරිදි විශ්ය පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධාන විශ්ය ඉරිදි විශ්ය කොයි වගේද කියන කාරණාව බොහොම කෙටියෙන් කරුණු ටිකක් මතක් කළොත් පින්තුනි අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේ ළඟ යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා කෙල ලක්ෂ ගණන් අහිංසක සත්වයින් සංසාර සාගරයෙන් මිදෙන්නේ මම් පෙත් විවර කරලා දීලා එතනින් එහෙම්ම වඩින්නේ තමන් වහන්සේගේ මෑණියන් මාතෘ දිව්‍යරාජයන් වහන්සේට විජම්පෙටකයෙන් බණ කියන්නේ තවතිසාවට කොහොමද යන්නේ? සඳහන් කරනවා පියවර දෙකකින් තමයි භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ කියලා. යුගන්ධර පර්වතයේට සිරිපා මණ්ඩලයේ තබනවා. යොදුන් 42000ක් උසයි යුගන්ධර පර්වතය. යුගන්ධර පර්වතයේ ඉඳලා ඊළඟට පියවර මණ්ඩලයේ තබන්නේ මහා මේරු පර්වතයට. යොදුන් 84000ක් මහා මේරු පර්වතය උසයි. ආන්ගේ මහා මේරු පර්වතයට වඩා කොයිතරම් පහතින්ද යුගන්ධර පර්වතයේ තියෙන්නේ? එනම් හුඟක් උසින් තමයි මහා මේරු පර්වතයේ තියෙන්නේ. පළවෙනි පියවර ළඟින් තියලා දෙවෙනි පියවර සම්මා සම්බුදු පියාණන් වහන්සේ තබනකොට හුඟක් දුරින් තිබ්බා එහෙනම් කියලා ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. හැබැයි සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ කිසිම දවසක පාද මණ්ඩලයේ පමණ ඉක්මවලා ඉදිරියට තියනවද? තියන්නේ නෑ. ඊට වඩා අඩු කරන්නේ නෑ. යම් පමණක් දුර භාග්‍යවතුන් වහන්සේ පාද මණ්ඩලයේ තබනවද ඒ විදිහටම පාද මණ්ඩලයේ තියෙනවා. මන් සඳහන් කළා යුගන්ධර පර්වතයේ ඉඳලා මහා මේරු පර්වතයේ හුඟක් උසින් තියෙන්නේ. එහෙමනම් පළවෙනි පියවර තිබ්බහම දෙවෙනි පියවර හුඟක් දුරින් තියන්න එපායි. හුඟක් දුරින් තිබ්බෙත් නෑ. එහෙනම් ඊළඟට අපේ පින්තුන් හිතෙන්න පුළුවන් එහෙනම් මහා මේරු පර්වතයෙන් නැමිලා ඇවිත් භාග්‍යවතුන් වහන්සේගේ පාද මණ්ඩලය පිළිගත්තද? ආන් එතනයි සඳහන් කරන්නේ මහා මේරු පර්වතේ නැවෙන්නෙත් නෑ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ පාද මණ්ඩලයේ ඉක්මවල දුර තියන්නෙත් නෑ. එහෙනම් දෙවෙනි පියවර අච්චර උසකට කොහොමනම් භාග්‍යවතුන් වහන්සේ තිබ්බද? මේ ඉරිදි විශ්ේ. එතන ඉඳලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ තවතිසාවට වඩින්නේ. සක්දෙවිඳුන්ගේ පඬුපුල් ආසනයේ තමයි භාග්‍යවතුන් වහන්සේට වැඩ ඉන්න සකසලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ එනකොට හුඟක් දෙවිවරුන්ට සැක හිතෙනවා. හුඟක් දෙවිවරුන්ට හිතෙනවා අපරාධෙ මෙච්චර විශාල සැප පහසු ආසනයක භාග්‍යවතුන් වහන්සේ වාඩි වුණාම බොහොම පුංචි. භාග්‍යවතුන් වහන්සේ මේ සිතුවිල්ල දන්නව දෙවියන්ගේ සැකේ නැති කරන්න ඕනේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සංගල චීවරයේ මෙන්න මේ ආසනයට දානවා. සඳහන් කරනවා කොයිතරම් උසයි දිගයි පළලයිද මේ ආසනේ? යොදුන් 15ක් උසයි. යොදුන් 60ක් පළලයි. යොදුන් 50ක් දිගයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ පොරවන චීවරය මේ පුටුවට දමාපුවාම
අපේ පින්නතුන්ට හිතෙන්න පුළුවන් මේ පුටුව භාග්‍යවතුන් වහන්සේගේ චීවරයේ ප්‍රමාණයට කුඩා වුණාද? එහෙම නැතිනම් භාග්‍යවතුන් වහන්සේගේ චීවරයේ හුඟා පුටුවට වඩා ඇතිරිල්ලක් වෙන්න විශාල වුණාද කියලා සඳහන් කරනවා. පුටුව විශාල වුණෙත් නෑ. එනම් පුටුව කුඩා වුණෙත් නෑ. භාග්‍යවතුන් වහන්සේගේ සුගත මහ චීවරය විශාල වුණෙත් නෑ. කුඩා වුණෙත් නෑ. මෙන්න මේ පඬුපුල් ආසනයේට සුගත මහ චීවරේ දමපුවාම හොඳට මේ පුටුව මතට ආසනය මතට ඇතිරිල්ලක් දැමුවා වගේ පිහිටලා තියෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ආසනය අසුන් ගත්තාම තව කෙනෙකුට නම් ඉන්න ඉඩක් නැහැ කියලා සඳහන් කරනවා. මේ ඇස් බැඳුමක්ද? මේ ඇස් බැඳුමක් එහෙම නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේලා කිසිම දවසක වෙන කෙනෙක් රැවට්ටීම අනුමත කරන්නේ නැහැ. උන්වහන්සේලා ඒක අනුමත කරන්නේ නැතිනම් උන්වහන්සේලාවත් ඒ කාරණාව සිද්ධ කරයිද? කිසිම දිනක ඒ කාරණාව උන්වහන්සේලා සිද්ධ කරන්නේ. එහෙමනම් සඳහන් කරනවා මේ විදිහට ඉන්නේ. එතකොට අපිට හිතාගන්න පුළුවන් ද උන්වහන්සේගේ 이르දි විශ්ේ කොයි වගේද කියන කාරණාව? අපිට කිසිම දවසක ඊ කාරණාව හිතාගන්නවත් බෑ. ආන් ඒකයි අචින්තීය සූත්‍රයේ සඳහන් කළේ අපට හිතලා ඉවර කරන්න බෑ. ආන් ඒ නිසා හිතන්න එපා කිව්වා. කරුණු 4ක් ඒ සූත්‍රයේ දක්වලා තියෙනවා. හිතන්න එපා කියන කාරණා 4. හිතලා ඉවර කරන්න බැරි නිසා හිතන්න එපා. ඒ තරම් සාමාන්‍ය කෙනෙකුට ගෝචර වෙන්නේ නැති කාරණා 4. පින්තුනි අපේ භාග්‍යවතුන් වහන්සේට පුළුවන් මේ 이르දි ලාභින්ටත් පුළුවන් භාග්‍යවතුන් වහන්සේට ඊට වඩා විශේෂයෙන් පුළුවන් මේ අපේ ඇස්පැමි පුංචි උදාහරණයකට අපි ගත්තොත් ඇස්පිහාට උඩ සතර ඉරියව්වෙම භාග්‍යවතුන් වහන්සේට තුන්සිවුරු පාත්‍රා සහිතවම වැඩ ඉන්න පුළුවන් සතර ඉරියව්වෙම ඊතරම් ශරීරය කුඩා කරගන්න පුළුවන්. පින්තුනි භාග්‍යවතුන් වහන්සේගේ හිස මණ්ඩලයේ හිස මුදුන කිසිම දවසක කිසිම කෙනෙක් දැකලා නැහැ කියන කාරණාවනේ අපි සාකච්ඡා කරන්නේ. අපි දන්නේ. එතකොට එහෙනම් කවුරුවත් භාග්‍යවතුන් වහන්සේගේ ඉහ මණ්ඩලයේ දැකලත් නැහැ. එහෙනම් හිතන්නකො කොයිතරම් භාග්‍යවතුන් වහන්සේ උස වෙන්න ඇද්ද? අපි ඒ කාරණාව නොදකින්නේ. එහෙමනම් සඳහන් කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ අති ආශ්චර්ය සම්පන්න පළමුවෙනි පුජ්‍යලයන් වහන්සේ තමයි මේ ලෝකේ ඉන්නේ. අපි කිසිම කෙනෙකුට හිතාගන්නවත් බැරි මට්ටමකින් තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. රාහු අසුරේන්ද්‍රය ඊටමත් විශාල ශරීරයක් තියෙන්නේ. යොදුන් විශාල ප්‍රමාණයක් උස. භාග්‍යතුන් වහන්සේව දකින්න එන්න කැමති නේ. ඇයි? ආවොත් එහෙම බවත් ගෞතමයන් වහන්සේ මට දකින්න වෙන්නේ 2ට 3ට හොඳට නැමිලා තමයි මට බවත් ගෞතමයන් වහන්සේව දකින්න වෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ හුඟක් පුංචි කියලා තමයි රාහු අසුරේන්ද්‍රය හිතාගෙන ඉන්නේ. මේ වෙනකොටත් අහගෙන ඇති මේ තුමන් ගැනයි අපි මේ කියන්නේ කියලා. සඳහන් කරනවා වේපචිත්ති අසුරේන්ද්‍රයත් පහාරාද අසුරේන්ද්‍රයත්
තමන්ගේ යාළුවා ළඟ ඇවිල්ලා ගුණ කියනවා. ඒ කවුද? රාහු අසුරේන්ද්‍රය ළඟ. අහගෙන ඉන්නම කැමති නේ. බැනලා එලෝ ගන්න හදනවා. හැබැයි පස්සේ දවසක හිතෙනවා ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔය කියන තරම් ලස්සනයිද? ඔය කියන තරම් මෙහිමයිද? අනේ මටත් දකින්න තියෙනවා. එහෙම හිතුවා නමුත් යන්නේ. ඇයි මට හුඟක් මහන්සි වෙන්න වෙයි උන්වහන්සේ දිහා බලන්න. 2ට 3ට හොඳට නැමිලා මගේ ශරීරය බොහොම පුංචි කරගන්න වෙයි. නේ නේ හිතන් ඉන්නේ භාග්‍යවතුන් වහන්සේට වඩා හුඟක් කුසයි මහතයි ලොකු මාන්නකින් ඉන්නේ මේ. රාහු අසුරේන්ද්‍රය දවසක් භාග්‍යවතුන් වහන්සේව දකින්න එනවා. එනකොට භාග්‍යවතුන් වහන්සේ දන්නවා රාහු අසුරේන්ද්‍රය එනවා කියලා. හරි පින්වන්තයි රාහු අසුරේන්ද්‍රය. දමනය කරනවා. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා මම හිටගෙන හිටියොත් මගේ ශරීරයේ යම් තරමක් හරි උස මැනගන්න පුළුවන්. මං ඉඳගෙන හිටියත් ඒ වගේමයි. මම සැතපීලා හිටියොත් රාහු අසුරේන්ද්‍රය එන දිහට සිරිපා මණ්ඩලයේ දාලා මං සැතපීලා ඉන්නවා. ආන් එහෙම කල්පනා කළා. දැන් රාහු අසුරේන්ද්‍රය භාග්‍යවතුන් වහන්සේ දකින්න එනවා. එනකොට භාග්‍යවතුන් වහන්සේට කලින් පේන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මණ්ඩලය. සඳහන් කරනවා මේ සිරිපා මණ්ඩලයේ දිහා බලාගෙන සැනසෙනවා. මහ පුදුමාකාර ලස්සනක් නේ මේ සිරිපා මණ්ඩලයේ තියෙන්නේ. මේසා විශාල ලස්සනක් සිරිපා මණ්ඩලයේ තියෙනවා නම් උන්වහන්සේගේ මුව මණ්ඩලයේ කොයි තරම්නම් ලස්සන ඇතිද? අනේ ආන්ගේ මුව මණ්ඩලයේ මට දකින්න තියෙනවා නම් රාහු අසුරේන්ද්‍රය එහෙම හිතනවා. එහෙම හිතමින් භාග්‍යවතුන් වහන්සේගේ මුව මණ්ඩලය හොයනවා. කොහොමද හොයන්නේ? ඉස්සි බලනවා. එබීබි හොය බලනවා. බැරිම තැන ඇඟිලි තුඩු උඩට නැගලා ඇඟිලි තුඩු වලින් හිටගෙන හොයනවා. මෙච්චර උස විශාල සිරුරක් තියෙන රාහු අසුරේන්ද්‍රය. යොදුන් ගණන් උස මහත සිරුරක් තියෙන රාහු අසුරේන්ද්‍රය භාග්‍යවතුන් වහන්සේගේ මුව මණ්ඩලය හොයනවා. හැබැයි පේන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ අහනවා රාහු අසුරේන්ද්‍රය මොනවද බලන්නේ? මොනවද හොයන්නේ? ස්වාමීනි ඔබ වහන්සේගේ සිරිපා මණ්ඩලයේ කොයි තරම් ලස්සනයිද? මේසා ලස්සන සිරිපා මණ්ඩලයක් තියෙන ඔබ වහන්සේගේ මුව මණ්ඩලයේ කොයි තරම්නම් ලස්සන ඇතිද? ඒකයි මම මේ වෙහිසි හොයන්නේ කියලා. ඉතින් මේ කාරණා සඳහන් කරනකොට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ දමණය වෙලා භාග්‍යවතුන් වහන්සේ සරණ යන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක්ව සංසාර සාගරයෙන් මුදවන්නේ පින්නතුනි බලන්න මොනවද මේ කරන්නේ කියලා. එහෙනම් සඳහන් කරනවා මෙහෙම අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඊ타ත්ම විශාල වූ අපට හිතාගන්න බැරි මට්ටමේ ප්‍රාතිහාර්ය දක්වන්නට පුළුවන් කමකින් යුක්තයි. මේ ප්‍රාතිහාර්ය ඉරදිය දක්වනවා කියන එක ඇස්බැඳුමක් එහෙම විඥාවක් එහෙම දෙවි. එයත් භාග්‍යවතුන් වහන්සේලා පාවිච්චි කරන්නේ තවත් බොහෝ පිරිසක් මේ සංසාර සාගරයෙන් මුදවන්නේ. මොකද ඒ තරම්ම මේ සසරේ භයානක නිසා. ආන් එහෙමනම් මෙන්න මේ මහ පුරුෂ ලක්ෂණ දෙක උත්තර මානවකයට දර්ශනීය කරනවා. ඒ පෙන්නනවද? හැබෑ ශරීරයෙන් පෙන්වන්නේ නෑ. සඳහන් කරනවා ඉරිදියකින් පෙන්නනවා කියලා ඡායාවක් විතරයි පේන්නේ. එක එල්ලීම බැලුවට පේන්නේ නැහැ. ඡායාවක් විතර වගේ පේනවා. මේ කාරණා දෙක දැනගත්ත ගමන් සැකේ නැතු යනවා. සැකේ නැතුව ගියපුවාම
ගුරුතුමන් ළඟට ගිහින් කියනවා ගුරුතුමනි දෙතිස් මහ පෞරුෂ ලක්ෂණයක්ම තියෙනවා. ඒක කිව්වහම ඒක දකින්න පැහැදිලා බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා සතුරු සාමීචයේ ඉදිලා කතා බහ කරලා සාකච්ඡා කරලා බණත් අහනවා. බණත් අහලා සංසාර සාගරේනුත් ඈතර යනවා. මෙන්න මේ தත්ත්වය උදා කරන්නයි භාග්‍යතුන් වහන්සේ මේ තනන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟට එන පුද්ගලයවත් දන්නේ නැහැ ඊළඟ මොහොතේදී මම නිවන් දකින්නවා. ඒක යාවත් දන්නේ නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව දන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව සීමාවක් නැහැ. මේ කාරණා 32ම දැකපුවාම උත්තර මානවකයා මෙතනින් යනවද යන්නේ? ගුරුතුමාට මේක කියන්නේ නෑනේ. ඊටමත් අතිශය සියුම් කාරණා තව හොයනවා මාස 7ක පමණ කාලයක් ඉඳගෙන. උන්වහන්සේ වඩිනවා නම් වඩින්නේ කොහොමද? උන්වහන්සේ හිඳිනවා නම් හිඳින්නේ කොහොමද? උන්වහන්සේ හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නේ කොහොමද? උන්වහන්සේ සැතපෙනවා නම් සැතපෙන්නේ කොහොමද? මේ අතිශය සියුම් කාරණා ඊටාම සියුම් විදිහට හොයනවා. මම මේ කාරණාත් බලන්න ඕනි කියලා ඉන්නේ හොයන්නේ. තිබ්බේ නැද්ද රජ කෙනෙකුට සිටුවරයෙකුට ඇමතිවරයෙකුට ඇවිල්ලා මේ මිනිහව එලවලා දාන්න එනවා මෙතන ඇද හොයන්න කියලා. භාග්‍යතුන් වහන්සේටම මෙතනින් පිටමං කරන්න තිබ්බේ නැද්ද? එනවා මෙතන වැරදි හොයන්න කියලා. දැන කෙනෙක් සසරින් ඈතරටපත් වෙනවනේ මේ කාරණාව දැනගෙන කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දන්න නිසා උන්වහන්සේ නිහඬව හිටියා. උන්වහන්සේගේ කරුණාවයි උන්වහන්සේගේ මහා කරුණාවේ සීමාවක් නැහැ. හැබැයි කරුණාව ලැබිය යුත්තන්ට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියන දේ අහන අයට, භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අයට, භාග්‍යතුන් වහන්සේගේ වචනය පිළිගන්න අයට තමයි භාග්‍යතුන් වහන්සේගේ කරුණාව පවා ලැබෙන්නේ. එහෙමනම් අපේ පින්නතුන් හිතන්නේ භාග්‍යතුන් වහන්සේ යම් තැනක දානෙට වඩිනවද? මිනිස්සු ඇවිල්ලා ඊළඟට උත්තර කුමාරටත් උත්තර මානවකයටත් ආරාධනා කරනවා ඔබත් එන්න අපේ නිවසේ ආහාර භුක්ති විඳින්න කියලා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ඒ දිහා බලාගෙන ළඟින්ම යනවා. භාග්‍යතුන් වහන්සේ යම් තැනකට වැඩලා එතන අසුන් ගත්තාම එතෙන්ට වෙලා ළඟින් ඉඳගෙනම බලන් ඉන්නවා. ඒකයි මේ සූත්‍රයේ සඳහන් කරන්නේ හෙවණැල්ල වගේ ඉන්නවා කියලා. හෙවණැල්ල වගේ ඉන්නවා. හෙවණැල්ල අපිව අතහැරලා යන්නේ නෑනේ. හැම මොහොතකම අපේ පිටපස්සෙන් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනාවත් මනාව අහනවා. අකුරක් නෑර අහනවා. වචනයක් නෑර අහනවා. ඒ අහන ගමන් බලනවා. මෙතන ඉන්න මිනිස්සු භාග්‍යතුන් වහන්සේගේ වචනය වමනාවෙන් දහන්නේ, ශ්‍රද්ධාවෙන් දහන්නේ, එපා වෙලා දහන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ මුලැමැද අගත් ගැලපෙනවද? මේ කාරණා සියල්ලමත් මේ හොයනවා. ඒකට හිතන්නකො මොන තරම් සියුම් විදිහට හොයනවද කියලා. ඊටාත්ම සියුම් විදිහට මේ කාරණා හොයනවා. සඳහන් කරන මොනවද මේ හොයන්නේ? අඩුපාඩු වැරදි. ඒ කිසිම කාරණාවක් භාග්‍යතුන් වහන්සේගේ මාස 7ක පමණ කාලයක් හිටියත් දකින්න නම් ලැබෙන්නේ කියන කාරණාව සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ කිසි දවසක වැරදි සිද්ධ කරනවද? කිසිම දවසක වැරදි සිද්ධ කරන්නේත් නැහැ.
සඳහන් කරනවා මාස 7ක් වෙහිසිලා බ්‍රාහ්මණතුමාට මේක කියන්න ඕනි කියලා හිතනවා. තවත් වෙහෙසුණාට ඇති වැඩක් නෑ භාග්‍යවතුන් වහන්සේගේ මේ කාරණා හොයන්නේ. භාග්‍යවතුන් වහන්සේ සුගන්ධ කුටියට වැඩියහම භාග්‍යවතුන් වහන්සේ දානේ වළඳලා ඉවරුණාම උන්වහන්සේ කොහොමද වැඩින්නේ? උන්වහන්සේ අනුමෙවිනි ධර්ම දේශනාව කොහොමනම් කරනවද? මේ කියන කාරණා බලන් ඉන්නවා. දානේ වළඳලා මොහොතක් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට ආන්ගේ වෙලාවට විතරක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඈත් වෙලා පුළුවන් තරම් ඉක්මනින් කුසල ටිකක් ආහාර දාගෙන නැවත භාග්‍යවතුන් වහන්සේ ළඟට එනවා. එහෙම තමයි. නැවත විහාරයට වඩිනකොට කොහොම නම් භාග්‍යවතුන් වහන්සේ විහාරයට වඩිනවද? කේශාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වාම සියල්ලම දකින්නවා. සියල්ලම හොයනවා. සියල්ලම බලනවා. උන්වහන්සේට මේ ජනතාව කොහොමනම් සලකනව ඇද්ද? මේ සියල්ලත් බලනවා. උන්වහන්සේ කොහොමනම් මේ ජනතාවට අහිංසක සත්‍යයට සලකනව ඇද්ද? මේ සියලු කාරණාත් බලනවා. දැන් තේරෙනව නේද මහ පුදුම බැලිල්ලක් මේක කියලා? කොහොම බලනවද? ඒ තරම් හොයනවා. භාග්‍යතුන් වහන්සේට දැනම දකින්නක් තියෙනවා. මොකද බොහෝ දෙනෙක්ව සසරින් ඈතටපත් කරන්න එපායේ. බලන්නකො උන්වහන්සේගේ කරුණාව. මං ගැන වැරදි හොයලා හරි කමක් නේ. සැබෑව දැකලා පැහැදිලා සසරින් ඈතට ගියාපෝ ආවේ. එහෙම අනුකම්පාවක් මේ ලෝක ධාතුවට පහළ වෙන කිසිම වෙන ශාස්ත්‍රෝරේ එහෙම කරන්නේ. එහෙම දයාවක් මේ ලෝකයේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් ළඟත් නැහැ. උන්වහන්සේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා බුද්ධ ආසනය මත වැඩ හිටියත් ධර්මාසනය මත වැඩ හිටියත් ඒ සියල්ලම බලාගෙන ඉන්නේ. සැතපෙන වෙලාවට විතරක් සුගන්ධ කුටියෙන් එළියට ඇවිල්ලා දොර වහලා දොර පාමුල ළඟ ඉන්නවා. එතකොට හිතන්නකෝ කොහොම නම් භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සෙන් හිටියද? හේවණල්ල වගේ හිටියේ. මෙච්චර ඉඳලත් මාස 7කින් එයි යන්නේ. කොච්චර හෙව්වත් අච්චරම තමයි. ඊළඟට බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමාටත් වයස අවුරුදු 120යිනේ. අන්න ඒ නිසා බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා කොයි මොහොතේ කලුරිය කරන්න වෙයිද කියන එක දන්නේ නැහැ. ඒ නිසා මාස 7න් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟින් නික්මිලා මිතිලා නුවර බ්‍රාහ්මණතුමා ඉන්න තැනට යම් තැනකද ඉන්නේ එතෙන්ට ගියා. එතෙන්ට ගියාපුවාම අහනවා, පුතේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලබාගෙනද? බවත් ගෞතමයන් වහන්සේ සම්බෝධිය ලබාගෙනද? ඒ උතුම් වූ සම්බෝධිය සත්‍යක්ද? උන්වහන්සේ පිළිබඳව ලෝකේ පුරාම පැතිරෙන කීර්තිය, ඒ කීර්තිය සැබෑවක්ද? ඒක ඇත්තද? එහෙම කරුණු අහනකොට මතක් කරනවා, ඔව් ගුරුතුමනි, ඒ කීර්තිය සැබෑවක්මයි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඊට වඩා තවත් හුඟක් බුදු ගුණයන්ගෙන් උන්වහන්සේ යුක්තයි. උන්වහන්සේ නවරාදී බුදු ගුණයන්ගෙන් යුක්තයි. එහෙම කාරණා පසක් කරමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව තමන් ඉගෙනගත් කාරණා සියල්ලම බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමාට ඇහෙන්න කියනවා. අදට අපි මේ දේශනාව මෙතනින් නිමාවටපත් කරමු. ඊළඟ දේශනාවේදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කොයි විදිහටද කාරණා දක්වන්නේ උත්තර මානවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමාට කියන කාරණාව
අපි සාකච්ඡා කරමු. කෙනෙක්ව සසරින් එතරටපත් කරන්න නෙවෙයි. කෝටි ගණන් අහිංසක සත්වයින් සසරින් එතරටපත් කරන්නේ අපේ බුදු පියාණන් වහන්සේ කොයි විදිහට වෙහෙසුණාද? ඒ කාරණාවයි අද 4 වෙනි දේශනාව අවස්ථාවේදී අපි සාකච්ඡා කළේ. උන්වහන්සේගේ මහා කරුණාව, ඒ වගේම උත්තර මානවිකයා කොහොමනම් වෙහෙසුණාද මාස 7ක පමණ කාලයක් භාග්‍යතුන් වහන්සේගේ වැරදි හොයන්නේ. භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යය ලබාගෙනද ඉන්නේ කියන කාරණාවයි 3 වෙනි ධර්මදේශනාවෙන් කරපු කාරණාව මේ දේශනාවේදී තව ටිකක් ගැඹුරට අපි සාකච්ඡා කළේ. ඉතින් ඊළඟ දේශනාව අවස්ථාවේදී දෙතිස් මහ පුරුෂ ලක්ෂණ විග්‍රහ කරන ආකාරය බොහොම කෙටියෙන් අපි සාකච්ඡා කරමු. ඔබ සියලුම දෙනාට මේ උතුම් වූ සද්ධර්ම දානය, මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය සංසාර සාගරයෙන් එතර යන්න උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි W හේමචන්ද්‍ර පින්වත් මහත්මාණන් සහ සුමනා හේමචන්ද්‍ර පින්වත් මෑණියන් ඇතුළු කාරුණික ගුණගරුක පින්වත් පිරිස විසින් ඒ පින්වත් දෙපළගේ උතුම් වූ වරමුණ මීට වසරකට පෙර එනම් 2019 10 වෙනි මාසේ 7 වෙනි දින එංගලන්තයේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු වෛද්‍යාචාර්ය සභානාදන් සහෝදරයාණන්ට සහ අප නමින් නැසී පරලෝ සැපත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලෝම පින් අනුමෝදන් කිරීම පිණිස ඒ වගේම ඔක්තෝබර් මාස 25 වෙනිදා ජන්මදිනයේ සමරන W හේමචන්ද්‍ර පින්වත් මහත්මාණන්ට රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කිරීමත් නොවැම්බර් මාස 23 වෙනිදා ජන්මදිනයේ සමරන සුමනා හේමචන්ද්‍ර පින්වත් මෑණියන්ට රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කිරීමත් එංගලන්තයේ පදිංචි පියසීලී සභානාදන් සොහොයුරුදියේ ඇතුළු එම පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ රත්නත්‍රයේ ආශිර්වාදයෙන් උදාපත් වේවා කියන ප්‍රාර්ථනාව හදවත්වල තබාගෙන මේ මහත් වූ කුසල කර්මයේ සිද්ධ කරගන්නට යෙදුණා. රැස්කල එක්කල සියලු පින් පරලෝ සැපත් සංසාරගත ඥාතීන්ටද ඉහතින් නම් සඳහන් කළ හැම දිනාටමද මේ සියලෝම පින් අනුමෝදන් වී සසර දුකින් එතරටපත් වේවා. ඒ වගේම රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ධර්ම දේශකයන්න් වහන්සේට පින් අනුමෝදන් කරනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කළ සියලු පින් දහම් මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ට ධර්මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටද මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේටද අපවත් වූ වදාළ සංඝ පීත්‍රවරයන් වහන්සේලාටද පින් පමුණවනවා. වර්තමාන අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමද මේ සියලුම පින් දහම් අනුමෝදන් වේවා. මුළු මහත් ලෝක ධාතු පුරාවටම පැතිරී තිබෙන වසංගත තත්වයෙන් මුළු මහත් ලෝක ධාතුම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ත්‍රිවිධ හමුදාවට පොලිසියට රණවිරුවන්ට සෞඛ්‍ය කාර්යාංශයේ හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී සම්පත්තිය උදාපත් වේවා.
පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැමට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ උතුම් වූ සද්ධර්ම දානයෝ මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයෝ ඔබට මට පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මික